ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් සමගින් මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කොවිඩ් පැතිරීම තවත් වේගවත් වෙයි. කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයත් හුදකලා කිරීමට පියවර. අදත් කොවිඩ් ආසාදිතයින් 520ක්. මෙරට නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරී යන බවට සැකයක්. අපි වෙන සරලට වඩා මේ අවුරුදු වලින් පස්සේ දකින රෝගීන්ගේ රෝග ලක්ෂණ වල වැඩිවීමක් සහ හුඟක් තරුණ කට්ටිය රෝග තත්ත්වයේ උත්සන්න වෙලා සිවියර් ඩිසීස් එකට ඇවිල්ලා ICU වලට යන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සෙවීමට කතානායකවරයාගෙන් සත්පුද්ගල කමිටුවක්. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකින් යුක්ත කොමිටියක් පත් කළා මේ සම්බන්ධයෙන් ඊළඟ තීරණය ගැනීම සඳහා. මා කළ දේ ගැන ආඩම්බරයි. පුෂ්පිකාගේ කිරුළ ගැලවූ ජූරි කියයි. ඉන්දියාවට කොවිඩ් සුනාමියක්. බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්. COVID-19 පැතිර යාම ශීඝ්‍ර වීමත් සමගම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීමට තීරණය කෙරුණා. ඊයේ සිට කුරුණෑගල තිත්තවැල්ගාය රාමසේවා වසමත් හුදකලා තත්ත්වයේ පවතින්නේ. මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිරෙන COVID-19 වෛරසයේ යම් වෙනසක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. යලි පැතිරීම වේගවත් වූ කොවිඩ් වෛරසයේ ප්‍රවණතාවක් සම්බන්ධයෙන් මේ වන විට මත පළ වෙමින් තිබෙනවා. ඒ මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ශීඝ්‍ර ලෙස ආසාදිතයින් වාර්තා වීමත් සමගයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛලජීව විද්‍යා ආයතනයේද පැවසුවේ අවුරුද්දෙන් පසුව පැතිර යන COVID-19 වෛරසයේ යම් වෙනසක් දක්නට ලැබෙන බවයි. වැදගත් දේ තමයි අපි වෙන සරලට වඩා මේ අවුරුදු වලින් පස්සේ දකින රෝගීන්ගේ රෝග ලක්ෂණ වල වැඩිවීමක් සහ හුඟක් තරුණ කට්ටිය රෝග තත්ත්වයේ උත්සන්න වෙලා සිවියර් ඩිසීස් එකට ඇවිල්ලා ICU වලට යන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම තමයි අපි PCR පරීක්ෂණ මගින් අපි සිදු කරනකොට දැකපු විශේෂ දෙයක් තමයි PCR එක පොසිටිව් වුණාට S gene එක drop වෙන S gene එක ටාගට් එක හඳුනාගන්නේ නැහැ. S gene ටාගට් ෆේලියර් එක සාමාන්‍යයෙන් සිදු වෙලා තියෙන්නේ පෞගේ කාලේ පුරාවටම එංගලන්ත ප්‍රභේද ආසද එවැනි තත්ත්වයක් අපි PCR පරීක්ෂණවල දකිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ වන විට වෛරසයේ ආසාදනය වූ තරුණයින් වැඩි වශයෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදුව ඇති බවයි. දැනට වාර්තා වන රෝගීන් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක බරපතල තත්ත්වයක් තියෙනවා. මොකද පහුගිය කාල සීමාවේදී අපි රෝගීන් 8000ක් හඳුනාගෙන තිබිච්ච අවස්ථාවේදී අපේ රටේ ICU වල හිටියේ රෝගීන් 15ක් 16ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි මේ වෙන විට අපි දැනට හඳුනාගෙන තියෙන රෝගීන් 3000ක් වෙන වේලාව තුලදී ICU වල 35 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේක මම හිතන්නේ මේ ප්‍රභේදය සහ මෙහි බරපතල තත්ත්වය හොඳටම හොවා දක්වන කාරණාවක්. මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා තාමත්ම තරුණ වයස් කාණ්ඩවල අය මේ වෙනකොට ICU වල ප්‍රතිකාර ගනිමින් සිටින බව. මේ අතර පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දැඩි සත්කාර පහසුකම් වැඩි කිරීමටත් ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔක්සිජන් සැපයුම වඩාත් ක්‍රමවත්ව සහ විධිමත්ව සහ අඛණ්ඩව ලබා දීමට හැකි ක්‍රමවේදයන් සකස් කිරීමටත් තීරණයක් ගත්තා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශාවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටින්නේ ඔබ දන්නේ නැතුව ඇති ඔබගේ සමාජයේ ඉන්න ස්ථානවල කොවිඩ් ආසාදිතයන් සිටිනවද නැද්ද යන්න. ඉතින් ඒකින්ද සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන් මුවාරණේ පැළඳගෙන පැමිණෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ වන විට එම කොට්ටාශයෙන් හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 192ක් පමණයි. මේ අතර ඊයේ රාත්‍රියේ සිට හුදකලා කළ කුරුණෑගල ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කුමුක්කැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ල ග්‍රාම නිලධාරී වසමෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 171ක්. මේ අතර හඳුනාගත් රෝගීන් ගැවසුණු බවට සැක කරන හිරිපිටිය නගරයේ වෙළඳසැල්වල හිමිකරුවන් සහ සේවකීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර දිවුලපිටිය ප්‍රදේශයෙන්ද යලිත් වරක් COVID-19 ආසාදිතයින් හමුවීම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින දෙක තුල පමණක් එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 84ක්.
මේ වෙනකොට දේවලපිටියේ තුන්වෙනි කොරෝනා රැල්ල ආරම්භ වෙලා තියෙනවා. අස්සන්නවත්ත කියන ගාම සේවා වසමේ අවුරුදු සහභාගී පුද්ගලයන් 28 දෙනෙක් රෝගීන් වෙලා ඉන්නවා. මැල්ලව ගෙදර කියන ගාම සේවා වසමේ විනෝදචාරිකාවක් ගියපු පුද්ගලයන්ගෙන් 44 දෙනෙක් රෝගීන් වෙලා තියෙනවා. ඊට අමතරව තව PCR පරීක්ෂණ වලින් 31 දෙනෙක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. යාපනයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ අහඹු ලෙස රැඳවියන් 16 දෙනෙකු සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර ලබන 27 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්කේ. අපි ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දෙනවා. අප්‍රේල් 27 වෙනිදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය දික්වැල්ලේ තිස්ස හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව පුද කළා. විහාරස්ථානයේ තබා ඇති ශෝක සටහන් පොතේද ජනාධිපතිතුමන් අත්සන් තැබුවේ ඉන් අනතුරුවයි. අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය දික්වැල්ලේ තිස්ස හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව පුද කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති වැවුරු කන්නල බුදුරජ මහවිහාරස්ථානයට අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමන් නාහිමියන්ගේ දේහයට මෙලෙස අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව විහාරස්ථානයේ තබා ඇති ශෝක සටහන් පොතෙහිද සටහනක් තැබුවා. අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ සිරිසීල විශුද්ධි නාහිමිපාණන් ප්‍රමුඛ නිකායික අනුනායක සහ ලේකකාධිකාරී හිමිවරු බැහැදුටු ජනාධිපතිතුමන් තම සාතිශය සංවේගය පළ කළා. මෙහිදී විහාරස්ථානයට රැස් සිටි ජනතාව සමගද ජනාධිපතිතුමන් කතාබහක නිරත වුණා. පාර්ලිමේන්තුවේදී ඊයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා කතානායකවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් පත් කරන බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද සභාවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ඊයේ හටගත් මත ගැටුම පසුව සභාව මැද උණුසුම් විරෝධයක් බවට පෙරළුණා. පසු සභාවෙන් පිට මන්ත්‍රී පිවිසුම අසලදී හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්සකුට්ටි යන දෙදෙනා යලි ගැටුමකට පැටලී තිබුණේ මෙලෙසින්. ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම තත්ත්වය ගැන අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා. ප්‍රජාතන්ත්‍රවාදී උත්තම උල්පත හැටියට සලකන පාර්ලිමේන්තුවට අපි පැමිණෙන් පස්සේ කුමන අපහසුකම් සිදු වුණාද ඒවා පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී ඉවසීමෙන් කටයුතු කිරීමට පුළුවන්කම ඔබතුමා මූලාසනයේ සිට කීප වාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සභානායකතුමා විනය ගැන කතා කෙරුවා. පසුගිය පාර්ලිමේන්තුවේ පුටු වලින් ගැහුවේ. ඔය ඔබතුමාගේ කතානායකගේ පුටුවත් පෙරළුවා. දැන් විනය ගැන කතා කරනවා. පොලිසියට ගැහුවා. කතානායකතුමාට ගැහුවා. හරි ඔබතුමා ඔව් අතීතයේ සිදුවීම් ආපහු මතක් කරලා දෙන්න ගියොත් එහෙම ඔබතුමත් එක්ක ඔය පුටු උස්සගෙන යයි. ගිය සැරේ උස්සන් ගියේ කතානායකතුමා නැති පුටුවක්. ඔබතුමත් එක්කම ඔය පුටු උස්සන් යයි මේ දඟලන දඟලිල්ලට. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා සභානායකතුමා කිව්ව විදිහටම මේ ගැන යම් පාලනයක් ඇති කරන්න. එහෙම නැතුව ඇඟේ හයියෙන් කටේ හයියෙන් මේ වැඩේ කරන්න යනවා නම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතාව බලාපොරොත්තු වෙන දේ කරන්න බැරි වෙයි. ඔබතුමා නිවැරදි තැනක ඉන්න බව පේනවා. පසුගිය කාල පරිච්ඡේදය තුලදී ගරු කතානායකතුමනි මේ රටේ පොදු ජනතාව මේ උත්තරීතර සභාව පිළිබඳ තියෙන ගෞරවය ඊටම දරුණු ලෙස නායයාමකට ලක් වෙලා තියෙන බව අපි කවුරුත් පිළිගත යුතු වෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා කරුණාකරලා අපි ස්වයං විනයක් ශික්ෂණයක් ඇති කර නොගත්තොත් අපිට පක්ෂ වේදෙන් තොරව ජනතාව දැනටමත් පිළිකුල් කරන පාර්ලිමේන්තුවට කෙල ගහන දවස එනවා. මේ තත්ත්වය තාම නරකයි. මේ පිළිබඳව නම් බලන්න අපිට පාර යන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා ඔබතුමා ඍජු තීන්දුවක් ගන්න. නැත්තම් මේ සභාව ඇත්තටම මේ පාර්ලිමේන්තුව කියන එක
මිනිස්සු 7-5කට ගණන් ගන්න නැතුව යනවා. සාධාරණ මේ පරීක්ෂණය කරන්න මොකද අපි දකිනවා මේ පරීක්ෂණ ඔය ආණ්ඩු පක්ෂයෙන් කරනකොට බොහෝ විට මේ විපක්ෂයේ മന്ത്രിවරුන්ට වැරද්ද දාලා ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ව බේර ගන්න ගන්නවා. එහෙම කරන්නේ නැතුව කරුණාකරලා ඒක සාධාරණව කරනවා නම් කරන්න. මන්ත්‍රීවරයා කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් වැඩක් නැහැ පාවිච්චි කරන වචනගරු මන්ත්‍රීතුමා පහත් නම්. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ පාර්ලිමේන්තුවේ දොරකොඩ මේ විනය අපි හදාගත යුතුයි. ඉතින් මේක ඇතුලේ අපි කොහොම හරි බේරගත්තා කියන්නකෝ. එළියේ ගිහිල්ලා මරණයක් වුණොත් මොකද්ද කරු කතානායකතුමනි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරන ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඉතාමත්ම අවාසනාවන්තයි. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකින් යුක්ත කොමිටියක් පත් කරලා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ දෙන නියෝගය අනුව ඒ දෙන සොයා ගැනීම අනුව ඊළඟ තීරණය ගැනීම සඳහා වර්තමානයේ පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියන් අදහස් පළ කළා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද දහවල් උන්වහන්සේ හමු වූ අවස්ථාවේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද දහවල් මල්වතු මහ විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියන් හමු වී ආශිර්වාද ලබා ගත්තා. මම ඒකයි මේ මහත්තුරුනේ ගැහුවේ අපේ කතානායකතුමාට එම සුවය ඉවරයි කියලා. අසුවටයි අපි කතා වුණා දැන් මේ පාර්ලිමේන්තුවේ හැසිරෙන ඇත්තෝ වෙනයි කරන කතා බහයි අනගන්න මුති ගැන බලනකොට ඔබතුමාලා ඒ හැසිරීමයි ආටට පොළොවේ වෙනස්. සමහර අයට මම ඒකාධිපති වශයෙන් ක්‍රියා කළා කියලා ඒකද මම අර නීතිය අනුව කාටත් නීතිය ඉෂ්ට කළා කියලා. ඒ වෙනායතුතුම අලංකරලා එහෙම කරන්ට කැමති කෙනෙක් කල කෙනෙක් කරගෙන යන කෙනෙක් ඒක මට හැමදේනගේම සහාය අඩුයි. දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී දේශපාලන බලය හිමිවන විට සිදු කළ හා සිදු කිරීමට යන පලිගැනීම් පිළිබඳව මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ඉස්සල්ලාම කළේ නීති විරෝධී හොර පොලිසියක් පිහිටුවීම. FCID කියන පොලිසිය. නායකයෙකුට ගහනවා නම් ගහපන් නායකයාට ওই තරම් තරහක් තියෙනවා නම් දරුවන්ට ගහන්න. යෝෂිත රිමාන්ඩ් කරේ මහර පලිගැනීම ජාතික කලාවක් කරපු ආණ්ඩුවක්. ඒ කරපු ම්ලේච්ඡ ක්‍රියාවක් මේ ජෙනීවා වාර්තාව ලියපු නෝනට පෙනිලා නැහැ. නෝනට නිින්ද ගිහිල්ලා තිබිලා ඇහැරිලා තියන්නේ අර නිදි කුමාරියට නිින්ද ගිහිල්ලා ඇහැරුණයි කියන්නේ කුමාරයා ඇවිල්ලා හාද්ද දුන්නාමනේ. ඩයස්පෝරා කුමාරයා හාද්ද දෙනකන් මේ නෝනා නිදාගෙන ඉඳලා. ඒකයි වෙලා තියෙන්නේ. මට තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. මන් දන්නේ මගේ ඔළුවේ ලඩක්ද කියලා. ඔබතුමාලා ඔහොම නඩු කතා කරොත් අනිවාර්යෙන් නඩු හදා ඉවර වෙන්නෙත් නැහැ. හැමදාම චූදිතේ කොට උඩ තමයි ඉතින්. අපිට ඔබතුමාලා වගේ පලිගැනීම් වලින් ආණ්ඩු බලය ලබා ගැනීම පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. ඒ හින්දා අද ප්‍රජායුතය අහෝසි වෙන ආකාරයට තමන් කටයුතු කළා තියෙනවා කියන එක දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ දන්නවා. ආණ්ඩුව හිතනවා නම් මේ නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයේ වශයෙන් එයයි විනාශ කරන්නට පුළුවන් කියලා මෙන්න මෙතන තමයි ආණ්ඩුවට වරදින තැන. දේශපාලන පලිගැනීම් මේ රටට හඳුන්ලා දුන්නේ 1977 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය. අපේ විපක්ෂ නායකතුමාගේ පියා ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ඒවකට අගමැතිතුමාගේ කාලේ තමයි මේ අශීලාචාර අශික්ෂිත වැඩපිළිවෙල මං හිතන්නේ හාහපුරා කියලා පටන් ගත්තේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝසි කරලා තමන්ගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියව නිහඬ කරන්න තරම් ඉතාම නිර්ලජ්ජිත වැඩපිළිවෙලකට එක්සත් ජාතික පක්ෂ රජය ගියා. ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා. මේ පසුබිම මත වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව අප අද සොයා බැලුවා. ඉදිරි වසර කිහිපය තුළදී දකුණු ආසියාවේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්වන කොළඹ වරාය නගරයේ විශාලත්වය හෙක්ටයාර් 269ක්. මෙහි ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15ක්. දැවැන්ත ආර්ථිකවාසි රැසක් රටට ගෙනෙන වෙළඳ කටයුතු සිදු කරන කලාප, නිවාස, හෝටල්, උද්‍යාන, දුම්රිය මාර්ග සහ විශාල වෙරළ තීරයකින්ද කොළඹ වරාය නගරය සමන්විතයි.
මෙහි වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ වරායනගර ව්‍යාපෘති සමාගම අද ලයිව් ඇට් 8 එක්වෙමින් සුවිශේෂී කරුණු රැසක් අනාවරණ කළා. සේවා කේන්ද්‍රස්ථානයක් නැත්තම් සර්විසස් හබ් එකක් බිහි කිරීම තමයි ඇත්තටම මූලික බලාපොරොත්තුව. භූමිය සකස් කිරීම, දිය කඩන සකස් කිරීමත් කරලා හමාරයි. අයිතිතල පහසුකම් සකස් කිරීම තමයි මේ අවස්ථාවේදී සිදු වෙන්නේ. එහෙම් පිටින්ම ලෑන්ඩ් රෙක්ලමේෂන් එකටම සහ දිය කඩමට සහ ඊට අදාළ යටිතල පහසුකම් වලට සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක එන්නේ ව්‍යාපෘතිය කරන ආයතනේ. රජයට කිසිම වියදමක් ගිහිල්ලා නැහැ. චීනේ ඉන්වෙස්ට් කරාට බිම් අඟලක්වත් චීන සමාගමට හෝ චීන රජයට හෝ අයිති නැත. මුළු භූමි ප්‍රමාණයම අයිති වෙන්නේ ශ්‍රී ලංකා රජයට. අනාගතයේදී කොළඹ වරායනගරයට සාමාන්‍ය ජනතාවට පිවිසීමට නොහැකි බවට ජනතාව අතර පවතින මතය වැරදි මතයක් බවයි ඔවුන් පවසන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? වරායනගරය ඇතුලේ හෙක්ටයාර 91ක් වෙන් වෙන්නේ පොදු ජනතාවට. හෙක්ටයාර 91ක් මේ නගරේ ඉදිනවා කියලා කිව්වට මේකට ඇතුළේ ඇත්තටම මේ අපේ රටේ ජනතාවට විශේෂ අවසරයක් ගන්න වෙනවා නේද? ඩෙන්ටිටි කාඩ් එකක්, පාස්පෝර්ට් එකක් අරගෙන මේ වරායනගරයට එන්න අවශ්‍ය නැහැ. එතකොට මේ පාස්පෝර්ට් එකක් ඕනේ කියන කතාව? තීරුබදු රහිත මේ සාප්පු සංකීර්ණ වලින් බඩු ගන්නකොට තමයි ওই පාස්පෝර්ට් එක කතාව වෙන්නේ. ඔය මොන දේ කිව්වත් මේ වෙනකොටත් වැඩි හරියක් ආයෝජනය කරලා තියෙන්නේ චීන ජාතිකයන්. ඉතින් ඒ නිසා මේක චීන කොලොනියක් වෙනවා කියන කතාව බොරුවක් නෙමෙයි නේද? වරායනගරේන පළවෙනි මේ ආයෝජනය ගෙනාවේ ලංකාවේ දැවැන්ත සමාගමක්. චීන ජාතිකයන්වත් බලන් ඉන්නවා. ඉන්දියානුවත් බලන් ඉන්නවා. මොකද ඒ තරම් වුන් දන්නවා මේකේ අනාගතේ. වරායනගරේ ඉදි වෙන්නේ කොළඹ නගර සීමාවේ. හැබැයි කොළඹ නගර සභාවට මේකේ කිසි අයිතියක් නැහැලු. වරායනගර සීමාව හැදුවේ විශේෂ ආර්ථික කලාපයක් කරන්න. ආයෝජකයන්ට සේවා සපයන්න තමයි ඒකේ අරමුණ උනේ. ඒ නිසා තමයි කොළඹ නගර සීමාවෙන් කොළඹ නගර සභාවේ බල ප්‍රදේශයක් නොවේ කියලා සඳහන් වෙන්නේ. අපි අතර අවබෝධය තියෙනවා. ඒ නිසා අනාගතයේදී කොළඹ නගර සභාවේ සහාය සහ සමස්ත ශ්‍රී ලංකාවේ සහායෙන් තමයි මේ වරායනගරේ දියුණු වෙන්නේ. කවද්ද මේ වරායනගරයට එන්න අපේ රටේ ලාංකිකයන්ට අවස්ථාව ලැබෙන්නේ? ජනතාවට මේක විවෘත කරොත් ඔවුන් වැළ නොකඩේවි ඒවි. මේ අවුරුද්ද ඇතුළත අපි කොහොම හරි ජනතාවට අවස්ථාව දෙමු වරායනගරේ බලන්න එන්න. ඒ කියන්නේ අපේ රටේ ජනතාවට මේ වරායනගරේ සැරිසරන්නට අවස්ථාව දෙන්න සූදානම්. අපි ඒක මුලින්ම ලයිව් එට් 8 කණ්ඩායමට කියන්නම් කවද්ද ඒ දවස කියලා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩුව දේශපාලන පක්ෂ ආගමික සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන සමග සාකච්ඡා කළ යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ වර්තමානයේ ඉදිරිපත් කර ඇති කෙටුම්පත ලෝකයේ කිසිදු රටක නොමැති ආකාරයේ එකක් බවයි. වරායනගරේ යටිතල පහසුකම්ම අඩික් වැඩ කටයුතු කිරීම ඒ සමාගමේ වගකීමක්. ඒකත් අපි ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ අනුව අපි නීති රාමුවක් සකස් කළා කෙටුම්පතක් හැටියට. ඒකෙන් ව්‍යවස්ථාදායකයේ බලතල අපි ආරක්ෂා කරා, අධිකරණයේ බලතල ආරක්ෂා කරා, කැබිනට් මණ්ඩලයේ බලතල ආරක්ෂා කරා. මේ අලුත් කෙටුම්පතේ ඊට වඩා භයානකයි. ව්‍යවස්ථාදායකයේ බලතල සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. අධිකරණයේ බලතල ඉවත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ බලතල ඉවත් කරලා තියෙනවා. වෙනත් එක රටකවත් මෙහෙම එකක් සිදු වෙලා නැහැ. ඉතින් විශේෂයෙන්ම ඇයි මේක කරන්න කියලා අපි දැනගන්න කැමතියි. අනික් කිසිම රටක මහ බැංකුව නැත්තම් මේ පාලනය කරන කොමිසම මේකට ඇත්ත වශයෙන්ම සූදු පොළවල් ඇතුල් කිරීමේ බලය දීලා නැහැ. මේ දෙක එකතු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ලංකාවේ මේ කරන්නේ මුදල් විශුද්ධිකරණයක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඇයි නොනගතේ මේ පනත රිංගුවේ? ඇයි මුදල් අමාත්‍යාංශයේ බලය නැති කරලා තියෙන්නේ? ඉතින් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී මේවා අපි සාකච්ඡා කරමු. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලය ආරක්ෂා කළා අපි මේ වැඩ කටයුත්ත කරගෙන යමු. අන්න ඒ නිසා දැනට මේ ගැන හැම පක්ෂයක් එක්කම අනික් සංවිධාන සමගත්, ආගමික සංවිධාන සමගත් සාකච්ඡා කරන්නට කියලා මම ආණ්ඩුවට කියනවා. මේ අතර කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. වරායනගර කොමිෂන් සභා පනතට විරුද්ධ වෙන විපක්ෂය තමයි 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත ගෙනාවේ. මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතයි යෝජිත වරායනගර කොමිෂන් සභා පනතයි බොහෝ දුරට එක හා සමානයි. අපි වරායනගරය කියන එක මේ ලංකාවේ ඊළඟ පිම්ම පනින්න අවශ්‍යයි කියන තැන ඉන්නවා. අපි කුහක 2.50 දේශපාලනඥයෝ නෙමෙයි. මෙතන තියෙන්නේ ජනතාවාදී
විපක්ෂයක් අපි. මේ ආර්ථික සැලසුමත් එක්ක හැරවුම් ලක්ෂයත් එක්ක මේ රටේ ආර්ථිකය ගොඩ යනවා. එහෙම හැරවුම් ලක්ෂ ගොඩාක් අපි දැකලා තියෙන ඉතිහාසෙ. හැබැයි අවසානයේ කෙලවර වෙනකොට වෙලා තියෙන්නේ තව ණයබර වැඩි වෙලා. දැන් එදා කතා කරේ දෙමළ ඊළමට විරුද්ධයි කියලා. දැන් දෙමළ ඊළමක් නෑ. දැන් තියෙනවා චීන ඊළමක්. දැන් මේක තියෙන්නේ මොකද්ද? වෙනම ෆෙඩරල් එකටත් එහා යන ක්‍රමයක් තියෙනවා. මේක මේ චීනය විසින් පවත්වාගෙනනේ චීනයේ පාලනයට ලක්වන කොලනියක් කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරක්. අපේ රටේ ආණ්ඩුව හිතන් ඉන්නවා නීතිය විතරක් හදලා අපේ රටේ ආයෝජකයන්ට දෙන්නෙත් නැතුව පිට රටින්ම ආයෝජකයෝ ඇවිල්ලා මේකේ ආයෝජනය කරයි කියලා. අපි අහනවා ලෝකේ කොහෙද එහෙම ආයෝජනය කරන්න අපේ ලංකාවේ මේ හදලා තියෙන මේ ගොඩබිමේ මොනවාද තියෙන සුවිශේෂත්වය? ලෝකයේ අනික් ආර්ථික මධ්‍යස්ථානත් එක්ක බලද්දී ඩුබායි, හොංකොං ලෝකයේ ප්‍රධානම නැවුම් මාර්ගයක පිහිටලා තියෙන පළමු ආර්ථික මධ්‍යස්ථානය තමයි මේ අපේ වරාය නගර මධ්‍යස්ථානය. කවුරුවත් දන්නේ නැහැ මේ විකිරණශීලී බඩු සහිත නැව හම්බන්තොට වරායට නේද? ඒකට ජාතික ආරක්ෂාව අනතුරේ නෙමෙයි තියෙන්නේ. මේ වගේ නැව් අපේ රටට ඇවිල්ලා ගහලා ගියොත්, වෙඩි තියලා ගියොත්, බෝම්බ ගහලා ගියොත් කවුරුත් දන්නේ නැහැ නේ. අපේ මතය අපි කිසි වෙලාවකවත් අපි ඉඩ දෙන්නේ නැහැ මේකේ වෙනම නීති ක්‍රියාත්මක කරන්න. එක රටක් තුල තව රටක් ඇති වෙන්න බෑනේ. ඒකයි මං කිව්වේ. ඒක පැහැදිලි කරන්න. ඒ සම්බන්ධයෙන් උන්ගේ විවේචනයක් තියෙනවා නම් අපි දැන් අද ඉන්නේ හොඳම සුදුසුම තැන. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂකාරෝ තීරණය කරයි. මේ යුත්ත මොකද්ද කියලා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා කෙටුම්පතේ ඇතුළත් කරුණු සංශෝධනය කිරීමට සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අද අධිකරණයේදී අනාවරණ වුණා. ඒ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අද සිව්වැනි දිනටත් කැඳ වූ අවස්ථාවේදී වරාය නගර කොමිෂන් සභා කෙටුම්පතට එරෙහිව පෙත්සම් අද සිව්වන දිනටත් අගමිනිසුරු ජයන්ත ජයසූරිය බුවනකළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන මුරුදු ප්‍රනාන්දු සහ ජනග්ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යලි විභාගයට ගනු ලැබුවා. පෙත්සම් විභාගයේ ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් එම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දන්වා සිටියා. ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සඳහන් කළා. අද දහවල් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සනා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසුවා. එහිදී එම සංශෝධන අඩංගු ලේඛනයක්ද ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම අවස්ථාවේදී පනත් කෙටුම්පතට සිදු කිරීමට නියමිත සංශෝධන ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා විසින් දැනුම් දුන් සංශෝධන සහ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ඉදිරිපත් කළ කරුණු අතර අපැහැදිලිතාවක් නිර්මාණය වූ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් පෙත්සම් විභාගයේ හෙට පෙරවරු 10 තෙක් කල් දැමූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල එම පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර හෙට දින අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සනා ජමීල් මහත්මියට නියෝග කළා. එම අවස්ථාවේදී පෙත්සම්කාර ගාමිණී ව්‍යංගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පැවසුවේ යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කරුවන්ටද අධ්‍යයනය කර කරුණු දැක්වීමට අවස්ථාවක් තිබිය යුතු බවයි. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර ලිඛිත දේශන මාර්ගයෙන් අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පාර්ශවකරුවන්ට හැකියාව පවතින බවයි. යළිත් අවධානය දේශීය පුවත් වෙත. මහියංගනේ නගරයට ඊයේ උදෑසන අලි දෙදෙනෙකු කඩා වැටීමත් සමග ජනතාව දැඩි කලබලයකට පත් වුණා. මහවැලි ගඟට දිවා කාලයේ පැමිණෙන වනහලි මෙලෙස නගරය ආසන්නයට පැමිණෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ කලබලය ඇති වුණේ මහියංගනය නගරාසන්නයේ. නගරාසන්න නිවාස කිහිපයකටම කඩා වැදුණු වනාලි හේතුවෙන් ජනතාව ඊයේ උදෑසන මෙලෙස කලබලයට පත් වී තිබුණා. කලක් තිස්සේ මහියංගන නගර ආසන්නයෙන් මහවැලි ගඟට පැමිණෙන වනාලි රංචු දැන් ගම් වැදීමට පටන්ගෙන. මේ හේතුවෙන් මහියංගන නගරාසන්නයේ පදිංචිකරුවන් සහ මිනිපේ ගොවි ජනපද වාසීන්ද පීඩාවට පත් වී සිටිනවා. කෙසේ වෙතත් කලබලයට පත් වූ වනාලි මිනිපේ පාලම අසලින් යලි රක්ෂිත කොටසකට ඇතුළු වුණේ ඒ අසල නවතා තිබූ යතුරු පැදියක්ද මෙලෙස පෙරලා දමමින්.
තුවාලේ බයිසිකලේ ඈ අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස යතුරුපැදිය පෙරලා දැමූ සද්දන්තයාම පසුගිය 17 වෙනිදාද මිනිපේ මොරයායේ නිවසකට කඩා වැදී යතුරුපැදියක් පෙරලා දමා ගිය බවයි. ලොකු එකා තමයි. මේ ඉන්නේ. මේ ඉන්නෝනේ. ආනේ වෙඩි දාන්න මතු වුණා බලන්න. ගොඩට. This is Live at 8. ඔබ නවතත් ලයිව් ඇට් සමග ශ්‍රී ලංකා විවාහක රුරජන තරගයේදී අසාධාරණයට එරෙහිවීමට හැකිවීම ගැන තමන් සැබවින්ම ආඩම්බර වන බව 2020 ලෝක විවාහක රුරජන ලෙස කිරුළ දිනා සිටි කැරොලයින් ජූරි පවසනවා. සිය කිරුළ අත්හැරීම ගැන ලෝක විවාහක රුරජන සංවිධායක කමිටුවට ලිපියක් යොමු කරමින් ඇය පවසන්නේ පසුගිය ශ්‍රී ලංකා විවාහක රුරජන තේරීමේ තරගයේදී සිදු බලපෑම් බලපුලුවන් කාරකම් සහ වෘත්තීය ගරුත්වය කෙලසීම් දැක නිහඬව සිටීමට නොහැකි වූ බවයි. පසුගියදා පැවති මෙරට විවාහක රූරජන තරඟාවලියේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකාද සිල්වාගේ කිරුළ 2020 ලෝක විවාහක රූරජන වන කැරොලයින් ජූරි පැමිණ ගලවා අනුශූරතාවය ලබාගත් තරඟකාරියට පැළඳවීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. අදාළ අර්බුදය අධිකරණය දක්වා දුරදිග ගිය අතර සිද්ධිය හේතුවෙන් 2020 ලෝක විවාහක රූරජන කැරොලයින් ජූරි තම කිරුළ අතහැරීමටද තීරණය කළා. I am now ready to hand over the crown. පසුව එම කිරුළ අනුශූරතාවය හිමි කරගත් අයර්ලන්ත තරඟකාරියට හිමි වුණා. තමන්ගේ පසුගිය ක්‍රියාකලාපයට හේතු දක්වමින් 2020 ලෝක විවාහක රූරජන කැරොලයින් ජූරි ඉකුත් 20 වෙනිදා ලෝක රූරජන සංවිධායකවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් මෙරට සිදු කරන තරඟාවලීන්හිදී සිදුවන අසාධාරණකම් ගැන දීර්ඝව ඇය අනාවරණ කර තිබෙනවා. උපුටා ගැනීම 2020 ශ්‍රී ලංකා ලෝක විවාහක රූරජන තරඟාවලියේ සිදු වූ බලපෑම් බලපුලුවන්කාරකම් සහ වෘත්තීය ගරුත්වය කෙලෙසීම් දුටු විට නොදැක්කාසේ සිටීමට නොහැකි විය. ඒ අසාධාරණකම් ගැන මුලින්ම ඉව වැටුණු මොහොතේ සිට මම ඒවා ගැන ප්‍රශ්න කළ අතර අවසානයේදී වගකීම් සහ ක්‍රියාත්මක වීමක් ලෙස එම තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අසූ බව දන්වමින් ඔබ වෙත ඊමේල් පණිවිඩයකින් සවිස්තර විස්තරයක් එවා ඇති බව ඔබ දනී. මා පෙනී සිටියේ කිසිදු අසාධාරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව සැමට සම අයිතිවාසිකම් හිමිවෙතැයි බලාපොරොත්තුවෙන් එක් තරඟකාරියක්ව හැල්ලුවට හෝ අපහසුතාවයට ලක්කිරීමෙන් මා උපයා ගන්නා කිසි දෙයක් නැත. ඊට වඩා වෙනස් ආකාරයට ඒ තරම් රඟ දැක්වීමක් නොකර ඒ අසාධාරණය ලෝකයේ අවධානයට ගෙන එන්නට හැකි ක්‍රමයක් වේදැයි මා ආපසු හැරී බලා සිතමි. ඒ අසාධාරණයට එරෙහිව පෙනී සිටීම ගැන මම සැබවින්ම ආඩම්බර වෙමි. එමෙන්ම ලෝක විවාහක රූරජන සංවිධායකවරුන් කිසිවිටක දුෂ්ප්‍රයෝගයන්ට අසාධාරණයට විරුද්ධ බව මම දනිමි. උපුටා ගැනීම අවසන්. මේ අතර මෙවැනි තරඟාවලි නියාමනය කිරීමට මින් ඉදිරියට තම අමාත්‍යාංශය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසුවා. රටක් හැටියට රටේ නම පාවිච්චි කරගෙන සිදුවෙච්ච වැඩසටහනක් නිසා අද වෙනකොට මේ රටට යම් අපකීර්තියක් ලැබිලා තියෙනවා. කාන්තාව මුල් කරගෙන යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් අපේ නිර්දේශය ලබා ගන්න අපි නිර්දේශය විතරක් නෙවෙයි අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මෙවැනි ඉතාමත්ම සුවිශේෂී වූ තරඟවලට වැඩසටහන් වලට අපි දායකත්වය දෙනවා. ලයිව් ඇට් අවසන්. ඔබට සුබ රාත්‍රියක්.